සාදු 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 නමස්කාර වේවා බුදුරුවනට සැමදා බුදු හිමි සරණ යමි. නමස්කාර වේවා ධම්රුවනට සැමදා සදහම් සරණ යමි. නමස්කාර වේවා සංඝරුවනට සැමදා මහා සංඝ සරණ යමි. නමස්කාර වේවා තුනුරුවනට සැමදා තිසරණ සරණ යමි. සාදු සාදු සාදු. අපගේ ගුරු දේවෝත්තම පරම පූජනීය කල්යාණ මිත්‍ර පින්වත් ලොකු ස්වාමීන් වහන්සේට අපගේ නමස්කාරය වේවා. සාදු සාදු සාදු. ගරුතර මහා සංඝරත්නයන් අවසරයි. සදහැවත් පින්වත්නි, අද අපි ධර්ම දේශනාමය වශයෙන් මාතෘකා කොට ගන්නේ තථාගත අරහත් සම්මා සම්බුදුරජාණන් වහන්සේගේ ඒ අප්‍රමාණ වූ ගුණ කඳ පිළිබඳව අවබෝධයක් ශ්‍රද්ධාවක් ඇති කර ගන්නට පුළුවන් වූ තථාගත බුදුරජාණන් වහන්සේගේ ඥානයන් පිළිබඳව විස්තරයක් දැනගන්න. ඒ තුලින් අපගේ ශ්‍රද්ධාව දියුණු කරගන්න වඩාත් දියුණු කරගන්න. පින්වත්නි, අපගේ ශාස්ත්‍රඥ වහන්සේ භාග්‍යවත් අරහත් සම්මා සම්බුදුරජාණන් වහන්සේ මේ ලෝකයේ අතිශයින් දීර්ඝ කාලයක් කල්ප 100,000 ගණනක් නෙවෙයි ගණන් කරන්න බැරි තරම් කාලයක් මේ සාර වූ අසංකේය කල්ප ලක්ෂයකට වඩා බොහෝ කාලයක් එකම අරමුණකින් එකම ඉලක්කයකට, ඒ කියන්නේ සම්මා සම්බුද්ධත්වයටම පතාගෙන ආපු, අරමුණු කරගෙන ආපු, අදිෂ්ඨානයකින් ආපු මහා ශ්‍රේෂ්ඨ උත්තමයන් වහන්සේ නමක්. ඒ උත්තමයන් වහන්සේගේ ගුණ කඳ මෙපමණයි කියලා විස්තර කරන්න පුළුවන් කමක් නෑ සාමාන්‍ය කෙනෙකුට. තථාගත බුදු කෙනෙක් වුණත් ඒ බුදු ගුණ විස්තර කරනකොට දීර්ඝ කාලයක් යනවා කියලා බුදු දේශනා තියෙන්නේ. එතකොට සාමාන්‍ය කෙනෙකුට මේ බුදු ගුණ කියලා නිම කරන්න පුළුවන් කමක් නෑ. තථාගත බුදුරජාණන් වහන්සේගේ ඒ අසිරිමත් බුදු ගුණ සිහි කරගන්න අපේ හිතේ මොකද්ද වැඩින්නේ? ශ්‍රද්ධාව වැඩින්නේ. ඒ ශ්‍රද්ධාව වැඩෙන්න අපි ශ්‍රද්ධාවන්ත ශ්‍රාවකයෙක් බවට පත් වෙනකොට එයාට තියෙන ආනිසංසය තමයි පින්වත්නි, තථාගත බුදු කෙනෙක් සරණ ගිය කෙනාට, බුදුරජාන් වහන්සේ ගැන පැහැදීම තියෙන කෙනාට නිරේ උපදින්නේ නැහැ. එයා සුගතියේ උපදිනවා. සසර ගමනින් නිදහස් වෙන්න උපකාර වෙනවා. භාග්‍යවත් බුදුරජාණන් වහන්සේ දේශනා කළා මහා සීහනාද සූත්‍රය. හරි ලස්සනට මේ දස බල ඥානයන් පිළිබඳ. බුදුරජාණන් වහන්සේ දේශනා කරන සාරිපුත්ත මහ රහතන් වහන්සේට ඉද සාරිපුත්ත තථාගතෝ ඨානංච ඨානතෝ අට්ඨානංච අට්ඨානතෝ යථා භූතං පජානාති. පින්වත් සාරිපුත්ත, තථාගත අරහත් සම්මා සම්බුදුරජාණන් වහන්සේලාගේ තියෙනවා ඥානයක්. ඨානංච ඨානතෝ, සිදුවේ හැකි දේ සිදුවේ හැකි ආකාරයට දේශනා කරනවා. ඒ වගේම සිදුවේ නොහැකි දේවල් තථාගතයන් වහන්සේ අවබෝධයෙන්ම දන්නවා. අවබෝධයෙන්ම දන්නවා මේ සිදුවේ නොහැකි දෙයක් කියන කාරණාව. ආන්න ඒකයි කියන්නේ ඨානංච. ඨාන කියන්නේ සිදුවේ හැකි. අට්ඨාන කියන්නේ සිදුවේ නොහැකි. ආන්නේ පිළිබඳව සම්පූර්ණ ඥානයක්, පරිපූර්ණ ඥානයක් බුදුරජාණන් වහන්සේ තුළ තිබුණා. ආන් ඒ ඥානයටපත් වෙලා, ඒ ඥානයට අවබෝධ, ඒ ඥානය ලබාගෙන උන්වහන්සේ ආසබන් ඨානං පටිජානාති. උන්වහන්සේ ප්‍රතිඥා දෙන්නේ ඒ තුල ස්ථිරව පිහිටලා. බ්‍රහ්මචක්කම් පවත්තේති. ඒ උතුම් බ්‍රහ්ම චක්‍රය උන්වහන්සේ ප්‍රවර්තනය කරන්නේ මේ ඥානයන්ටපත් වෙලා කියලා බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා. එතකොට මොනවද සිදුවේ හැකි දේවල්? සිදුවේ හැකි කියලා කියන්නේ නොඑක් ආකාරයේ මේ ලෝකයේ සත්වයින්
මිනිසුන් කියනවා අනාවැකි කියනවානේ. දෛවඥයෝ ඉන්නවා. නොඑක් විදිහට අනාවැකි කියන අය. ඒ අය කියන ඒවා මේ ලෝකේ සමහර විට ඇත්ත වෙනවා. සමහර ඒවා බොරු වෙනවා. ඒ වගේ මේ ලෝකේ විද්‍යාඥයින් නොයෙකුත් දැනුගත් ඉතිහාසඥයින් ඉන්නවා. මේ අය තම තමන් කියන දේවල් කාලයකට ඇත්ත වගේ පෙන්නලා ටික කාලෙකදී බොරු වෙනවා. පින්වත්නි භාග්‍යවත් අරහත් සම්මා සම්බුදු කෙනෙක් කියන දෙයක් දේශනා කරපු දෙයක් ආය කොයි මොහතක හෝ අංශු මාත්‍රයක සුළු මොහතක හෝ වෙනස් විදිහටපත් වෙන්නේ නැහැ. ඒක වෙනස් වෙන්නේ නැහැ. අන්න භාග්‍යවත් බුදුරජාණන් වහන්සේ දේශනා කරලා තියෙන්නේ ප්‍රකාශ කරලා තියෙන්නේ පින්වත්නි මේ ලෝකයේ සාමාන්‍යයෙන් පෘථග්ජනයින් කතා කරන දේවල් නෙවෙයි. බුද්ධියට ගෝචර වෙන ප්‍රඥාවන්තයින්ට ගෝචර වෙන සසර දුකින් නිදහස් වෙන්න ඕන කාරණා. බුදුරජාණන් වහන්සේ දේශනා කළා සෝවාන් පුජ්‍යලයක විසින් ඔන්න බලන්න මේ උන්වහන්සේගේ ඨානංච ඨානතෝ අට්ඨානංච අට්ඨානතෝ කියන ඥානෙ පිළිබඳව සෝවාන් පුජ්‍යලයක විසින් කිසිම කාලයක කිසි දවසක සංස්කාරයන් නිට්ටයයි සුඛයි ආත්මයි කියලා ගන්න දෙයක් නැහැයි කියනවා. කවුද? සෝතාපන්න පුජ්‍යලයා. ඒ සෝතාපන්න පුජ්‍යලයාගේ ලක්ෂණය මොකක්ද? එයා තුල තියෙනවා සක්කාය දිට්ඨි විචිකිච්ඡා ඒ වගේම සීලබ්බත පරාමාස කියන මේ දස සංයෝජන ධර්මයන් ප්‍රහාණය කළා කියන කාරණාව තියෙනවා. ඒ ප්‍රහාණය කරපු ඒ තුමන් වහන්සේ තුල කිසිදු සංස්කාරයක් මේ ඒ සෝතාපන්න වූ මේ ජීවිතේ විතරක් නෙවෙයි. ඊළඟ භවයේදීත් එයා ගන්නෙ නෑ. භවය 8 තැනකට වඩා යන්නේ නෑ. යම් තැනක බඹලව හෝ ගියත් ඒ සෝතාපන්න ශ්‍රාවකයා මේ නිට්ටයයි සුඛයි ආත්මයි කියලා වරදවා ගන්නෙ නෑ. හරි අසිරිමත්. ඒ භාග්‍යතුන් වහන්සේගේ ඒ දස බල ඥානයන්ගේ පළවෙනි ඥානය. පෘථග්ජන කෙනෙක් ඒක වෙන්න පුළුවන්. දැන් ඔබ ධර්මයේ පුරුදු කරනකොට භාග්‍යතුන් වහන්සේගේ ධර්මය අහලා දරාගෙන නිට්ටයයි සුඛයි කියලා ගන්නෙ නෑ කියලා වීරිය කරනවා. හැබැයි ඔබේ හිත මුලා වෙනවා මම මේක නිට්ටයයි සුඛයි කියලා ගන්නෙ නෑ ස්ථිරව ආවා කියලා. හැබැයි සෝතාපන්න ශ්‍රාවකයාට එහෙම වෙන්නේ නෑ. ඒ නිසා මේ ජීවිතයේදී වීරියෙන් හරි එහෙම දරාගෙන ඉඳලා ඊළඟ භවයේ යම් වෙනත් ජීවිතයකදී එයාට ඒවා නිට්ටයයි සුඛයි කියලා ගන්න පුළුවන්කම තියෙනවා. හැබැයි ආර්ය ශ්‍රාවකෙකුට එහෙම සිද්ධ වෙන්නේ නැහැ. සෝවන් පුජ්‍යලයා පංච ආනන්තරීය පාප කර්මයන් කරන්නේ නැහැ. මව මැරීම, පියා මැරීම, රහතුන් ඝාතනය කිරීම, ඒ වගේම සංඝ බෙහෙදය, තථාගත බුදුරජාණන් වහන්සේගේ ලෝහිත ධාතුව දුෂ්ට සිතින් සෙලවීම මේවා සිද්ධ වෙන්නේ නැහැ සෝතාපන්න ශ්‍රාවකෙක් තුලින්. ඒ වගේම තමයි එයා තමන්ගේ ශාස්ත්‍රුන් වහන්සේ හැටියට වෙනත් පුජ්‍යලයක්ව සරණ යන්නේ නැහැ. එයා නිවන් දකින්න තුරාවටම. ආන්න මේක සිද්ධ වෙන දෙයක්. හැබැයි සෝතාපන්න නොවිච්ච කෙනෙකුට මේක සිද්ධ වෙන්න පුළුවන් භවයේ කොතනක හෝ. මේ ජීවිතයේදී අතින් මේ දේවල් සිද්ධ නොවෙන්න පුළුවන් පංචානන්තරී පාප කර්ම. හැබැයි සංසාරේ යනකොට බුදුවරුන්ගේ ධර්මයේ නැසෙන යුගමයි වැඩි. ඒ කාලවලදී මේවා සිද්ධ වෙන්න පුළුවන්. පින්වත්නි හිත පහදවා ගන්න. ඒ ශාස්ත්‍රුන් වහන්සේ මේ දේශනා කරපු ධර්මයේ පිළිබඳව. උන්වහන්සේගේ ඥානය පිළිබඳව සිතේ පැහැදීම ඇති කරගන්න. යේ බුද්ධේ පසන්නානං අග්ගේ තේ පසන්නා. අග්ගේ කෝපන පසන්නානං අග්ගෝ විපාකෝ හෝති. යමෙක් අග්‍ර වූ බුදුරජාණන් වහන්සේට පහදිනවා නම් අග්‍ර වූ තැනට පහදුනා වෙනවා. අග්‍ර වූ තැනට පැහැදුණු කෙනා අග්‍ර වූ විපාකයන් ලබනවා කියලා තථාගත බුදු දේශනාව. ඊළඟට සෝවාන් පුජ්‍යලයාට 8 වෙනි භවයක් නැහැ කියලා කියනවා. අනිත් අයට ඒ කියන්නේ සෝවාන් මාර්ගයේ පැමිණි නැති මගඵල නොලබපු කෙනෙකුට 8 වෙනි භවයකට වඩා කල්ප ගානක් යන්න තියෙන සසර ගමනක් තියෙනවා. ඒ වගේම ස්ත්‍රියක් විසින් බුදු බව ලබනවා කියන කාරණාව සිද්ධ වෙන්නේ නැති දෙයක්. බුදු බව ලබනවා නම් පුරුෂයෙක්මයි. ඒ වගේම සක්‍ර දෙවි වෙලා උපදින්නෙත් පිරිමි ආත්ම භාවයක්. ස්ත්‍රී ආත්ම භාවයක් නෙවෙයි. චක්‍රවර්ති රජු වෙලා උපදින්නෙත් එහෙමයි. ඒ වගේම මාර බ්‍රහ්මත්වයට පත්වන්නේ එමෙව සාක්ෂාත් කරන්නේ පිරිමි ආත්ම භාවයෙන් පමණයි. ස්ත්‍රී ආත්ම භාවයෙන් මේවා සිද්ධ වෙන්නේ නැහැ කියනවා භාග්‍යතුන් වහන්සේ. එතකොට ත්‍රිවිධ දුස්චරිතයෙන් ඉෂ්ඨකාන්ත මනාප ප්‍රිය වූ දේවල් ලබන්න බෑ කියනවා. ත්‍රිවිධ දුස්චරිතයෙන්. ඒ කියන්නේ මොකද්ද? සුගතියේ ඉපදීම,
සුඛ විපාක ලබන්න පුළුවන් කමක් නැහැ ත්‍රිවිධ දුස්චරිතය කරලා. ත්‍රිවිධ දුස්චරිතය නොකිරීමෙන් ත්‍රිවිධ සුචරිතයෙන් ඉෂ්ඨකාන්ත මනාප දේවල් ලබන්න පුළුවන් කියලා බුදුරජාණන් වහන්සේට සිදුවේ හැකි පිළිබඳව සිදුවේ නොහැකි දේ පිළිබඳව පරිපූර්ණ අවබෝධයක් තිබුණා. පින්වත්නි, එවැනි උතුම් වූ ශාස්ත්‍රුන් වහන්සේ නමක් අපි සරණ ගියා කියලා ඔබේ හිතේ සතුටක් ඇති කරගන්න. අපි අපේ හිතේ සතුටක් ඇති කරගෙන ඒ බුදුරජාණන් වහන්සේ මම සරණ යනවා කියලා හිතේ පැහැදීම ඇති කරගන්න. ඒ පැහැදීම තුලින් ඔබ අප සෑම දිනාටම මේ සුගති සම්පatti ලබන්නට, සසර දුකින් නිදහස් වෙන්නට ඒකාන්ත වූ පුණ්‍ය සංස්කාරයක් ඇති වෙනවා කියලා බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා. ඊළඟට දෙවන තථාගත බලය හරිම සුන්දරයි. සෝහි භගවා අතීතානාගත පච්චුප්පන්නානං කම්ම සමාදානානං ඨානසෝ හේතුසෝ විපාකං යතහ භූතං පජානාති. අතීතය, අනාගතයේ, වර්තමානයේ කියන මේ කාලවල යම් යම් කර්මයන් සිදු කරනා නම් ඒ කර්මවලට විපාක දීම පිණිස සැප හෝ දුක හේතු වශයෙන්, තැන් වශයෙන්, ඒ වගේම හරි ආකාරයෙන් උන්වහන්සේට දැකීමේ හැකියාවක් තියෙනවා. අග්‍ර ශ්‍රාවකෝ සාරිපුත්තයන් වහන්සේටත් වඩා අප්‍රමාණ වූ ප්‍රඥා මහිමයක් තියෙනවා පසේ බුදු කෙනෙකුට. එක පසේ බුදු කෙනෙකුට. ඒ පසේ බුදුරු අප්‍රමාණ සංඛ්‍යාවකට වඩා සම්මා සම්බුදු කෙනෙකුගේ ප්‍රඥාව බලවත්. පින්වත්නි, අපි සරණ ගියේ සම්මා සම්බුදුවරුය. ඒ බුදුරජාණන් වහන්සේ අපි සරණ ගියේ ගෞතම බුදුරජාණන් වහන්සේ. බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා මේ කම්ම විපාකය කියන එක සාමාන්‍ය මිනිස්සුන්ට හිතලා ඉවර කරන්න බෑ කියනවා. භාග්‍යතුන් වහන්සේ දේශනා කරනවා කම්ම විපාකෝ භික්කවේ අචිත්තේයෝ නචින්තිතබ්බෝ. පින්වත් මහණෙනි, මේ කර්ම විපාකයේ පිළිබඳ කර්ම විපාකය කියන්නේ සිතලා ඉවර කරන්න පුළුවන් එකක් නෙවෙයි. ඒ නිසා මේ සිතීම සාමාන්‍ය කෙනෙකුට වෙහෙසක්මයි. යන් චිත්තෙන්තෝ උම්මා දස්ස විගතස්ස භාගී යස්ස. යමෙක් මේවා ගැන හිතා දිගට ගියොත් එයා හිත උන්මාද වෙන්න පුළුවන්. වෙනස් වෙලා යන්න පුළුවන්. පරිවර්තනය වෙලා යන්න පුළුවන්. අන්‍ය ස්වභාවයකටපත් වෙන්න පුළුවන්. ඒ නිසා කර්ම විපාකයන් පිළිබඳව අනවශ්‍ය විදිහට විතර්ක කර ඉන්න එක එයාට මහත් අභාගයක්. පින්වත්නි, මේ කාරණා අපි හොඳ පිරිසිදුව ගන්න දක්ෂ වෙන්න ඕනේ. කෙනෙක් හිතනවා මෙහෙම කිව්වනම් එහෙනම් කර්ම විපාක ගැන හිතන්න එපා කියලා. හිතන්න එපා කියලා නෙවෙයි කියලා තියෙන්නේ. ඒ කියන්නේ ඒ හිතලා ඉවර කරගන්න බෑ. කර්ම විපාක ගැන හිතලා කර්මයට බය වෙන්න ඕනේ. කර්මේ දායාද කරගන්නවා කියලා අපි හිතන්න ඕනේ. කම්ම දායාදෝ කම්ම පටිසරණෝ යං කම්මං කරිස්සාමි කල්යාණං වා පාපකං වා. එහෙමයි භාග්‍යතුන් වහන්සේ දේශනා කරන්නේ. කර්මය කරනකොට ඒක විපාකේ තමයි පසුපස එනවා කියලා හිතලා එයින් යහපත් වූ කර්ම තමයි කරන්නේ, අයහපත් වූ කර්ම බැහැර කරනවා. ආන්නේ විදිහට අපි ධර්මානුකූලව ගන්න ඕන. ඊළඟට බුදුරජාණන් වහන්සේ දේශනා කරන තුන්වෙනි තථාගත බලය. සෝහි භගවා සබ්බත්ත ගාමිනින් පටිපදං යතහ භූතං පජානාති. සබ්බත්ත ගාමිනින් කියන්නේ මේ කර්මානුරූපව සත්වයා ඒ සුගති දුගති ලෝකවලට ඒ ස්ථානවලටපත් වීම. සබ්බත්ත ගාමිනින්. ඉතින් සත්වයා තමන් කරපු කර්ම විපාක අනුව ඒ සත්ව ආත්ම භාවයට යනවා. ඉතින් මේ සම්බන්ධව පරිපූර්ණ අවබෝධයක් තියෙන්නේ තථාගත අරහත් සම්මා සම්බුදු කෙනෙකුට. එතකොට බලන්න උදාහරණයක් හැටියට පිරිසක් එකතු වෙලා යම්කිසි පාප කර්මයක් කළා කියන්නේ. විශාල පිරිසක් එකතු වෙලා එක මිනිස්සෙක්ව ඝාතනය කරනවා. දැන් බලන්න අන්තවාදී අදහස් තියෙන මිනිස්සු අපි දැකලා තියෙනවා, නොඑක ආකාරයට අහලා තියෙනවා. මිනිස්සෙක්ව ඝාතනය කරනවා එක ක්‍රමවලට. පිරිස් එකතු වෙලා ඝාතනය කරනවා. අපිට දැනගන්න ලැබෙන වර්තමානයේත් ඒවා අතීතෙත් තිබිලා තියෙනවා. ගල් ගසලා මරනවා, අවි ආයුධ වලින් ගහලා මරනවා, පිරිස් එකතු වෙලා. එතකොට මේ අය ඔක්කොටම එක මිනිසෙක් මැරුවත් ඒ රැස් වෙලා හිටියපු සියලු දෙනාටම ඒ වෙනුවෙන් සම්බන්ධ වූ සෑම දෙනාටම මනුස්ස ඝාතන අකුසලයක් රැස් වෙනවා. ප්‍රාණඝාත අකුසලයේ රැස් වෙනවා. ඒ රැස් වුණාට කර්ම විපාක දෙනකොට භාග්‍යතුන් වහන්සේ තමයි දන්නේ හරියටම මෙන්න මෙයාට මේ ආකාරයෙන් කර්ම විපාක දෙන්නේ. කෙනෙකුට කර්ම විපාක දෙනවා බරපතල නිරේක ගිහිල්ලා. බොහෝ දුක් ඇති අවීචි මහා නිරේ. තව කෙනෙකුට ඔසුපත් නිරේක. තවත් කෙනෙකුට අනිත් නිරේක. ඒ වගේම තිරිසන් ලෝකේ විපාක දෙනවා. මේ ආකාරයට විපාක දෙන විදිය භාග්‍යතුන් වහන්සේ පරිපූර්ණ විදිහටම දන්නවා.
ඒ වගේම පුණ්‍ය කර්ම කරනකොටත් එහෙමයි. පිරිස එකතු වෙලා දාන දෙනවා. දාන දෙනකොට ඒ කෙනා ඔක්කොම එකම විදිහට විපාක දෙනව නෙවෙයි. තමන්ගේ හිතේ ඇති කරගත්තු ශ්‍රද්ධාව අනුව, තමන්ගේ හිතේ ඇති කරගත්තු ඒ ප්‍රඥාව අනුව එයා දාණය දෙනකොට කොයි විදිහටද මසුරු මල දුරු කරලා තියෙන්නේ කියලා එයා ඒ ආකාරයෙන් දාණය දෙනකොට පුණ්‍ය ශක්තිය වෙනස් වෙනවා. කෙනෙකුට ඒ පුණ්‍ය ශක්තිය නිසා බඹලව ගිහිල්ලා ධානා සුවයෙන් ඉන්න පිනක් රැස් කළා වෙන්න පුළුවන්. කෙනෙකුට කාම ලෝකයක, කෙනෙකුට චාතුම්මහාරාජිකේ, එහෙම නැත්නම් මනුස්ස ලෝකේ මේ විදිහට කෙනෙකුට රජ සැප ලැබෙනකොට අනිත් කෙනාට ඒ එකතු වෙච්ච අනිත් කෙනාට අමාත්‍යවරයෙක්, එහෙම නැත්නම් රජ බිසව, එහෙම නැත්නම් රටේ පුරවැසියෙක්. මෙන්න මේ ආකාරයට එකම දානීය විවිධ වූ පුණ්‍ය විපාකයන් ලබා දෙනවා විවිධ තැන්වල. හැබැයි ඒ හැම එකක්ම කුසල පක්ෂයට අයිති විපාකයි ලැබෙන්නේ. ඒතර මේ පිළිබඳව තථාගතයන් වහන්සේට පරිපූර්ණ අවබෝධයක් තියෙනවා. ආන්න ඒක තමයි කියන්නේ පින්වත්නි. සබ්බත් ගාමිනින් පටිපදං යථා භූතං පජානාති. ඊළඟට භාගතුන් වහන්සේ දේශනා කරනවා. සෝහි භගවා අනේක ධාතු නානා ධාතු ලෝකං යථා භූතං පජානාති. සෝහි භගවා මේ ඒ භාග්‍යවත් අරහත් සම්මා සම්බුදුරජාණන් වහන්සේ නොඑක් ධාතු පිළිබඳව අනේක ධාතු පිළිබඳව පරිපූර්ණ අවබෝධයක් තිබුණා. ඒ වගේම ධාතු පිළිබඳ ධාතු ස්වභාවයන් පිළිබඳ පරිපූර්ණ අවබෝධයක් තිබුණා. මොනවද මේ ධාතු කියලා කියන්නේ? සත්වයන් සියලු තැනට ගෙන යන ප්‍රතිපදාව තමයි මේ ධාතු ස්වභාවය කියලා කියන්නේ. ඒ කියන්නේ යම් කිසි ස්වභාවයක් තියෙන ධාතු ස්වභාවයක් කියන්නේ ඒ දේවල් වල තියෙන ස්වභාවය. ඇස නම් වූ ධාතු ස්වභාවයක් තියෙනවා. බලන්න ඇස කියන්නේ ධාතු ස්වභාවයක්. ඒ ඇසේ ස්වභාවය මොකද්ද? ඇසෙන් කෙරෙන්නේ පෙනීම ලබා දෙන එක. එතකොට ඇහෙන් අපිට පුළුවන් ද සංගීත ස්වර ශ්‍රවණය කරන්න? ඒක බෑ. ඒක ඇසෙන් කරන දෙයක් නෙවෙයි, ඒක කනෙන් කරන එකක්. එතකොට ධාතු ස්වභාවය තියෙනවා, ඇසේ ස්වභාවය වෙනයි, කනේ ස්වභාවය වෙනයි. නාසයේ ස්වභාවය, ඒ වගේම දිවේ ස්වභාවය, කයේ ස්වභාවය. මේ සෑම දෙයකම මේ ස්වභාවය තථාගත බුදුරජාණන් වහන්සේ පරිපූර්ණව අවබෝධ කළා. ඒ වගේම රූපවල ස්වභාවය. ඇසට පෙනෙන රූපේ ස්වභාවය. ඇසට පෙනෙන රූපේ ස්වභාවය මොකද්ද? ඒක පෙනෙන ස්වභාවයෙන් යුක්තයි. කනට ඇහෙන ශබ්දයේ ස්වභාවය මොකක්ද? ඇසෙන ස්වභාවයෙන් යුක්තයි. නාසයට දැනෙන ගඳ සුවඳ, ඒ දැනෙන ගඳ සුවඳ දැනෙන ස්වභාවයෙන් යුක්තයි. මේවා පිළිබඳව භාග්‍යතුන් වහන්සේ පරිපූර්ණව අවබෝධ කරගත්තා. ආස්වාදයේ ආදීනමය නිස්සරණය මේ හැම ආකාරයකම උන්වහන්සේ පරිපූර්ණ අවබෝධයක් ලබා ගත්තා. එතකොට මේ අනේක ධාතු නානා ධාතු කියලා බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා. ඊළඟට අනේක ධාතු ගැන කතා කරනකොට දැන් බලන්න පඨවි, ආපෝ, තේජෝ, වායෝ, ආකාශ විඥාන කියලා මේ විදිහට අපි ධාතු 6ක් පිළිබඳව ඉගෙනගෙන තියෙනවා. මේ පඨවි ධාතුව ආකාරයෙන් භාග්‍යතුන් වහන්සේ අවබෝධ කළා. ආපෝ ධාතුව, තේජෝ ධාතුව, වායෝ ධාතුව, ආකාශ විඥාන මේ ධාතුන් පරිපූර්ණ වශයෙන් අවබෝධ කරගත්තා. ඒ වගේම ඒ අවබෝධ කරගෙන අන් අයව අවබෝධයේ පිණිස ධර්මයේ දේශනා කරන ක්‍රමයක් අවබෝධ කරගත්තා. ඒක තමයි පින්වත්නි සම්මා සම්බුදු කෙනෙකුගේ තියෙන විශිෂ්ට වූ බව. ඒ විශිෂ්ට වූ බව කියන්නේ ඒ භාග්‍යතුන් වහන්සේට තියෙන දසබල ඥානයක්. ඉදම්පි අම්හාකන් තථාගතස්ස තථාගත බලං හෝති. මේ අපගේ තථාගත වූ බුදුරජාණන් වහන්සේගේ තථාගත බලයක්. යං බලං ආගම්ම තථාගතෝ ආසබන්ඨානං පටිජානාති. යම් වූ බලයකට පත් වෙලා තථාගතයන් වහන්සේ මේ ඒ පිළිබඳව විසරද බවට පත් වෙලා ඒ පිළිබඳව පරිපූර්ණ අවබෝධයකට පත් වෙලා උන්වහන්සේ සීහනාද පවත්වනවා. ඒක ප්‍රතිඥා දෙනවා. ආසබන්ඨානං ඒක ඒ විදිහමයි කියලා ප්‍රතිඥා දෙනවා. පරිසාසු සීහනාදං නදති. ඒ පිරිපුන් වූ සිංහනාදේ තථාගතයන් වහන්සේ ලෝකෙට දේශනා කරනකොට අවබෝධ කරන්න ප්‍රඥාව තියෙන පිරිස, තමාට ප්‍රඥාව තියෙන කට්ටිය, සංසාරේ ප්‍රඥාව දියුණු කරපු අය, ඒ බුද්ධ වචනය අහපු සැනින්
ඒ අය ධර්මාබෝධය කරනවා. සක්කාය දිට්ඨි විචිකිච්ඡා සීලබ්බත පරාමාස කියන මේ සංයෝජන ධර්මයන් ප්‍රහාණය කරලා සෝතාපන්න බවටපත් වෙනවා. යම් කෙනෙක් සකදාගාමි බවටපත් වෙනවා. යම් කෙනෙක් අනාගාමි බවටපත් වෙනවා. අරහත්ත්වයටපත් වෙනවා. පින්වත්නි මේ ආකාර වූ ආශ්චර්ය වූ ධර්ම දේශනා ක්‍රමයක් භාග්‍යවත් බුදු කෙනෙකුට තියෙනවා. ආන්න ඒ පිළිබඳව අපි පැහැදීම ඇති කරගන්න ඕනේ. යේ බුද්ධේ පසන්නානං අග්ගේතේ පසන්නා. යමෙක් ඒ උතුම් බුදුරජාණන් වහන්සේ ගැන පහදිනවා නම් අග්‍ර වූ කෙනාටයි පැහැදුනේ. අග්‍ර වූ විපාකය ලබනවා. ඊළඟට බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා සෝහි භගවා සත්තානං නානාදි මුත්තිකතං යථා භූතං පජානාති. ඒ භාග්‍යවත් බුදුරජාණන් වහන්සේ කොහොමද සත්තානං නානාදි මුත්තිකතං සත්වයන්ගේ නොයෙක් නොයෙක් අදිමුක්තීන් පිළිබඳව පරිපූර්ණ අවබෝධයකට පත් වෙලා ඉන්නේ. අදිමුක්තීන් කියන්නේ මොකක්ද? අදහස් කියන එක. ඒ සත්වයෝගේ අදහස් සංසාරේ පුරාම තියෙන අදහස්. වැඩිපුර තියෙන අදහස්. මොනවද මේ අදිමුක්ති කියන්නේ? සමහර කෙනෙකුට තියෙනවා වැඩිපුරම අදහස් කොහොමද? සතුන් මරමරා ඉන්න එක. ඒක යා සසර පුරුද්දක් වශයෙන්මත් වෙනවා. කලාතුරකින් පිනක් කරගෙන මනුස්ස ලෝකයව සතුන් මරනවා. සොරකම් කරන අය ඒවා අදහස්. ඒතර මේවා දියුණු කරන්න ඒවා වැඩෙනවා. ඊළඟට වැරදි කාම සේවනය. ඒවා කරන කෙනාට දිගට ඒවම තමයි කර ඉන්න තියෙන්නේ. බොරු කියන මත්පැන් මත්ද්‍රව්‍ය පාවිච්චි කරන ඒවා ඔක්කොම එයාගේ ඒක සත්වයන්ගේ තියෙන නානාදි මුත්තිකත ස්වභාවය. තමා උසස් කෙනෙක් කියලා හිතනවා. තමා පහත් කෙනෙක් කියලා. වැඩිහිටියන්ට ගරු කිරීම දෙමව්පියන්ට සැලකීම මේ ඔක්කොම පින්වත්නි සංසාරයේ තමා විසින් පුරුදු කර එන දේවල් වඩපත් වෙනවා. බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා සේයතාපි භික්කවේ ගූතෝ ගූතේන සංසන්දති සමේති. පින්වත් මහණෙනි අසුචිත් එක්කමයි සැසඳිලා යන්නේ, ගැළපීලා යන්නේ, එකතු වෙන්නේ. මුත්තං මුත්තේන සංසන්දන්ති සමින්ති. මුත්‍රාත් එක්කමයි එකතු වෙන්නේ. ඊළඟට කේලං කේලේන සංසන්දති සමේති. කෙල සමග. ඊළඟට පුබ්බෝ පුබ්බේන සංසන්දති සමේති. සැරව කියන්නේ සැරවත් එක්කයි එකතු වෙන්නේ. ඒ වගේම ලෝහිතං ලෝහිතේන සංසන්දති සමේති. ඒව මේවකෝ භික්ඛවේ ධාතුසෝව සත්තා සංසන්දන්ති සමෙන්ති. ඔය විදිහට තමයි මේ ලෝක සත්වයෝ ධාතු අණුව ඒ සත්ව ස්වභාවය අණුව සංසන්දනය වෙලා යනවා, සම වෙලා යනවා. බලන්න අසුචි තියෙන තැනකට නේද අසුචි දාන්නේ. අසුචි පොඩ්ඩක් තියෙනවා කියලා මේක හොඳ තැනක තියන්න ඕන කියලා කවුරුවත් තියන්නේ නැහැ. මුත්‍රා ගොඩක් එකතු වෙන තැනට තමයි සියල්ල මේ මුත්‍රා එකතු වෙලා යන්නේ. කෙල ගහන්න තියෙන මේ පඩික්කම් ආදී තියෙනවා නම් ඒ ඔක්කොම එක තැනකට කෙල ගහනවා. ඒක ඒ ධාතු ස්වභාවය. හැමතැනම නිවසේ හැමතැනම කෙල ගහමින් අපවිත්‍ර කරමින් ඉන්නේ නැහැ. ඒක තමයි මේ තියෙන ස්වභාවය. ඒ වගේම තමයි කියනවා භාග්‍යවතුන් වහන්සේ මේ ලෝක සත්වයොත් ධාතු අණුව සම වෙනවා. එක අදහස් තියන අය වැරදි කාම සේවනය කරන අය එකට එකතු වෙනවා. බොරු කියන අය එකතු වෙනවා. මත්පැන් මත්ද්‍රව්‍ය පාවිච්චි කරන අය එකට එකතු වෙලා ඉන්නවා. අපිට දකින්න ලැබෙනවා මේ ලෝක වශයෙන්. ඒ ධාතු ස්වභාවය එහෙම තමයි තියෙන්නේ. ඒ වගේම අතීතං භික්ඛවේ අද්ධානං ධාතුසෝව සත්තා සංසංදින්සු සමින්සු. අතීතයේත් එහෙමයි. මේ ලෝක සත්වයෝ අතීතයේත් අද විතරක් නෙවෙයි මේක. දැන් හිතනවා සමහර කෙනෙක් අනේ අපේ ස්වාමියා නිතරම මත්පැන් පානය කරනවා. මෙයාට එකතුලා ඉන්නේ ඔක්කොම මත්පැන් පානය කරන අයනේ. කවුරුවත් හොඳ කෙනෙක් නෑනේ කියලා බිරිඳවරු නොඑක ආකාරයට මැසිවිලි කියනවා. ඒක තමයි ලෝක ස්වභාවය. ඊළඟට ඔබ උපෝසත අෂ්ටාංග සීලයේ සමාදන් වෙමින් පින්කම් කරනවා නම් ඔබ වටා එකතු වෙන්නේ කවුද? එවැනි පිරිසක්. ඒ ධාතු ස්වභාවය භාග්‍යතුන් වහන්සේ පරිපූර්ණව අවබෝධයෙන් දේශනා කළා පින්වත්නි. සේයතාපි භික්ඛවේ කීරං කීරේන සංසන්දති සමේති. කිරිත් එක්කයි එකතු වෙන්නේ. ඔබ යම් තැනක යනකොට ඔබට කිරි බෝතලයක් ලැබෙනවා නම් ටිකක් ලීටර් 5 බෝතලයකට වගේ ඔබ උපකරණයක් නැති නිසා ඒක දාගත්තා හිතන්න. ඒ යනකොට තව තැනකදී ලැබෙනවා ඔබට පොල් තෙල් බෝතලයක් හෝ යම් ප්‍රමාණයක්.
ඔබ මේ කිරියකටම මේ ඔක්කොම දීරණි කියලා දාගන්නේ නැහැ. ඇයි ඒ? ඒවා සම වෙන්නේ නැහැ, සංසන්දනය වෙන්නේ නැහැ. ආන් ඒ වගේ තමයි භාග්‍යතුන් වහන්සේ දේශනා කරනවා. තේලං තේලේන සංසන්දති සමේති. තෙල් සමගත්. සප්පිනා සංසන්දති සමේති. ගිතෙල් සමග. මදුනා මීපැණි සමග. පානිනා පැණි සමගම යෙදෙනවා. ඒව මේවකෝ භික්කවේ ධාතුසෝ සත්තා සංසන්දන්ති සමෙන්ති. ඔන්න ඔය වගේ තමයි පින්වත් මහණෙනි ලෝක සත්වයෝ. ඒ අදහස් අනුව ගැළපීලා යනවා කියලා භාගතුන් වහන්සේ දේශනා කරා. කල්යාණාදි මුත්තිකේහි සංසන්දේති සමේති. උතුම් අදහස් තියෙන අය, උතුම් අදහස් සමගයි තියෙන අය සමගයි එකතු වෙන්නේ. දවසක් භාගතුන් වහන්සේ රජගහ නුවර ගිජ්ජකුරු පව්වේ වැඩ ඉන්නකොට ගිජ්ජකුට පර්වතයේ වැඩ ඉන්නකොට භික්ෂුන් වහන්සේලා පිරිසක් සක්මන් කරනවා ගිජ්ජකුට පර්වතයේ. මහා කාශ්‍යප මහරහතන් වහන්සේ සමග දුතාංග භික්ෂුන් වහන්සේලා සක්මන් කරනවා. අග්‍ර ශ්‍රාවකයන් වහන්සේලා සමග සාරිපුත්‍ර රහතන් වහන්සේලා ප්‍රඥාවෙන් පිරි භික්ෂුන් වහන්සේලා සක්මන් කරනවා. මහා මොගලන් මහරහතන් වහන්සේ සමග 이르දිබල භික්ෂුන් වහන්සේලා විශාල පිරිසක් සක්මන් කරනවා. කොච්චර සුන්දරව තියෙන්නේද මේ ඒ වෙලාවේ ගිජ්ජකූට පර්වතේ. භාග්‍යතුන් වහන්සේ දකිනවා ආනන්ද ස්වාමීන් වහන්සේත් එක්ක ධර්මයේ දරා ගන්න පුළුවන් භික්ෂුන් වහන්සේලා විශාල පිරිසක් පැත්තක සක්මන් භාවනාවේ යෙදෙනවා. අනුරුද්ධ මහරහතන් වහන්සේත් සමග දිවස්ලාභී භික්ෂුන් වහන්සේලා විශාල පිරිසක් එතන සක්මන් කරනවා. ඊළඟට මේ විදිහට සක්මන් කරනවා දකිනවා. ඔය අතර දේවදත්ත පිරිසක් අරගෙන තවත් තැනක සක්මන් කරනවා. එතකොට භාග්‍යතුන් වහන්සේ දේශනා කරනවා පින්වත් මහණෙනි අර බලන්න. අර දුතාංගධාරී භික්ෂුන් වහන්සේලා සක්මන් මහා කාශ්‍යප මහරහතන් වහන්සේ සමග සක්මන් කරන සියලු දෙනා දුතාංගධාරී. අග්‍ර ශ්‍රාවකයන් වහන්සේලා සමග සක්මන් කරන පිරිස් ප්‍රඥාවෙන් අග්‍ර සාරිපුත්‍ර රහතන් වහන්සේලා සමග ප්‍රඥාවන්ත භික්ෂුන් වහන්සේලා. 이르දිබලලාභී භික්ෂුන් වහන්සේලා මහා මොගලන් වහන්සේ රහතන් වහන්සේ සමග. ඔය විදිහට විස්තර කරා ඒ භික්ෂුන් වහන්සේලා ධාතු ස්වභාවය අනුව එක් වෙලා ඒ විදිහට සක්මනේ යෙදෙනවා. ඔය අතර දේවදත්ත ළඟ ඉන්න ඔක්කොම පාපී භික්ෂුන් වහන්සේලා කිව්වා. පාපී පවිතු අදහස් තියෙන අය. ඒතර බලන්න පින්වත්නි භාග්‍යතුන් වහන්සේ මේ සිද්ධිය දැකලා ඔය විදිහට දේශනා කරනවා. ඒතර මේ ලෝකයේ ස්වභාවයක් තියෙනවා අන්න ඔය විදිහට මේ සත්වයින් ඒ ආකාරයට එකතු වෙලා සම වෙලා වාසය කරනවා කියන කාරණාව. ඉතින් මේ ඥානය ලෞතුරා සම්මා සම්බුදු කෙනෙකුට තියෙන ඥානයක්. පින්වත්නි මේ මොහොතේ මේ තථාගත බුදුරජාණන් වහන්සේ පිළිබඳව අපේ හිතේ බලවත් ශ්‍රද්ධාවක් ඇති කරගත්තොත් ඒ බුදුරජාණන් වහන්සේ අපි සරණ ගියේ නිකම් කෙනෙක් නෙවෙයි. අන්‍ය වූ ශාස්ත්‍රු කෙනෙක් නෙවෙයි. ඒ වගේම පෘථග්ජන කෙනෙක් නෙවෙයි. දෙවියෙක් නෙවෙයි අපි සරණ ගියේ. ලෞතුරා සම්මා සම්බුදුරජාණන් වහන්සේ නමක් නේද අපි සරණ ගියේ කියලා ඔබේ හිතේ ප්‍රසාදයක් හට ගන්නවා නම් ආන් ඔය ප්‍රසාදයේ පින්වත්නි ඔබව බොහෝ කාලයක් සුගති ලෝකවල උපද්දවමින් ප්‍රඥාවන්ත කෙනෙක් බවට පත් කරමින් සසර දුකින් නිදහස් කරගන්නට නිදහස් වෙලා යන්නට බලවත් වූ සංස්කාරයක් සකස් කරගත්තා බවට පත් වෙනවා. ඒ නිසා ඇති කරගන්න එවැනි සංස්කාරයක් තමන්ගේ ජීවිතය තුළ. මේ දුර්ලභ වූ මනුස්ස ජීවිතයක් ලැබුවේ අපි නිතර ලබන දෙයක් නෙවෙයි මේක. ඒ දේශනා බුද්ධ දේශනා ඇසුරින් බලනකොට අපිට තේරෙනවා අපි සසර පුරාම හැමදාම මිනිස්සුયો වෙලා හිටියේ නෑ. හැමදාම දෙවියන් අතර ඉපදුනේ නෑ. බඹලව ගියේ නෑ. නොයේක ආකාරයේ දුක් විපාක ඇති, කටුක විපාක ඇති. අතිශයින්ම කටුක විපාක ඇති. වචනයෙන් කියලා නිම කරන්න බැරි දුක් විපාක ඇති. තිරිසන් ලෝකේ, പ്രേත ලෝකේ, නිරේ දුක් විඳ විඳමින් ආපු ගමනක ඊතා සුළු මොහොතකට, ඊතා සුළු අවස්ථාවකට චූටි පිනකින් මනුස්ස ලෝකෙට ආවේ. ඒ ආපු වෙලාවේ ඔබට ලැබුණා උතුම් දායාදය. ඔබ අපේ හැමදිනාටම ඒ උතුම් දායාදය ලැබුණා. ඒ බුදුරජාන් වහන්සේ සරණ යාම. ඒ නිසා ඒ බුදුරජාන් වහන්සේව සරණ යන්න උත්සාහ කරන්න. ඒ සම්මා සම්බුදුරජාන් වහන්සේ සරණ යාම කියන්නේ ඒ බුදුරජාන් වහන්සේ ගැන පැහැදීම ඇති කර ගන්නවා කියන්නේ
මේ ලෝකයේ තියෙන දුර්ලභම වූ සම්පතක්. ඒ දුර්ලභ වූ සම්පත ලබා ගන්න තමා සතු කරගන්නට අපේ හිත සකස් කරගන්නට ඕනේ. ආනේ නිසා පින්වත්නි බුදු කෙනෙකු පිළිබඳව අපි මෙනෙහි කිරීම, ඒ බුදුරජාන් වහන්සේගේ ගුණ සිහිපත් කිරීම අපට සසර දුකින් නිදහස් වෙන්නට, මේ සියලු දුක් පීඩා අභිබවා යන්නට මහත් වූ සංස්කාරයක් වෙනවා. හරියට නාගසේන මහරහතන් වහන්සේ ලස්සන උපමාවක් කියනවා බුදු ගුණ වර්ණ කිනාට. යම් කිසි ගලක් ඒ නාගසේන මහරහතන් වහන්සේ කියනවා යම් ගලක් මහ මුහුදට අතහැරියොත් ඒක වේගයෙන් මුහුදේ පදුරටම කිඳා බහිනවා. හැබැයි ඊට වඩා ලොකු ගල් උනත් නැවක තැබුවොත් ඒ නැව පිටින් මහ මුහුද ගිලෙන්නේ නැහැ. මහ මුහුදේ මේ ගල ගිලෙන්නේ නැහැ. අන්න ඒ වගේ කියනවා. කරත් 100ක ගැල් 100ක ප්‍රමාණයේ ලොකු ගල් උනත් නැවකින් පටවගෙන එතර කරන්න පුළුවන් ඒ ගල් මූදුපත් වෙන්නේ. අන්න ඒ වගේ කියනවා පින්වත්නි, කෙනෙක් බුද්ධානුස්සතිය වඩනවා නම්, බුදු ගුණ සිහිපත් කරනවා නම් අන්න එයා දුගතිය යන්නේ නැහැ කියනවා. අන්න ඒ නිසා පින්වත්නි මේ කාරණා අපි හිතට නිතර සිහි කරන්න ඕනේ. නිතර සිහි කර කර මේ බුද්ධානුස්සතිය වඩන්න ඕනේ අපගේ ජීවිතේට. සෝහි භගවා පරසත්තානං පරපුග්ගලානං ඉන්ද්‍රිය පරෝ පරියත්තං යථා භූතං පජානාති. භාග්‍යවත් බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා මේ ලෝක අන්‍ය සත්වයන්ගේ ඉන්ද්‍රියන් පිළිබඳව, ශ්‍රද්ධා ඉන්ද්‍රියන් පිළිබඳව තථාගත බුදුරජාණන් වහන්සේට පරිපූර්ණ අවබෝධයක් තියෙනවා. ඒ අවබෝධයට පත් වෙලා තමයි සිංහනාදය පවත්වන්නේ. ආසබන්ඨානං පටිජානාති පරිසාසු සීහනාදං නදති. පිරිසිදු ඊටාම හැම පැත්තින්ම සෝභමාන වූ සිංහනාදයන් පවත්වන්නේ මේ ඥානයන් වලට පත් වෙලා කියලා බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා. ඊළඟට ඔය ඉන්ද්‍රිය පරෝ පරියත් ඥානය ගැන කියනකොට ඉද තථාගතෝ සත්තානං ආසයන් පජානාති අනුසයන් පජානාති. තථාගත බුදුරජාණන් වහන්සේ ආසයන් දන්නවා. සත්වයන්ගේ ආසයන් දන්නවා, අනුසයන් දන්නවා. අනුසයන් කියන්නේ හිතේ ඇතිවෙන අප්‍රකට කෙලෙස් ස්වභාවයන්. ඒ වගේම චරිතං පජානාති. මේ චරිත ඒ පුජ්‍යලයාගේ ස්වභාවයන් පිළිබඳව තථාගතයන් වහන්සේ දන්නවා. අදිමුත්තිං පජානාති. අපරජක්කේ මහා රජක්කේ තික්ඛින්ද්‍රියේ මුදින්ද්‍රියේ ස්වාකාරේ ද්වාකාරේ බබ්බා බබ්බේ පජානාති. තථාගත බුදුරජාණන් වහන්සේට මේ පිළිබඳව පරිපූර්ණ අවබෝධයක් තියෙනවා. මොකද්ද? අපරජක්කේ අල්ප වූ කෙලෙස් ඇති. කෙලෙස් දූවිලි ටිකක් තියෙන. ඒ වගේම කෙලෙස් දූවිලි ගොඩක් තියෙන සත්වයෝ තථාගතයන් වහන්සේ දකිනවා. ඒ වගේම තියුණු ඉන්ද්‍රිය ඇති. තියුණු ඉන්ද්‍රිය තියෙන කෙනාට ඉක්මනින් ධර්ම අවබෝධය කරන්න පුළුවන්. සද්ධාදී ගුණ ඉන්ද්‍රියන් තියෙනවා. මුදින්ද්‍රිය කියන්නේ තරම් තියුණු නෑ ඉන්ද්‍රියන්. යම් මට්ටමකට එල්ල. එතකොට එයා ඒ ඉන්ද්‍රියන් දියුණු කර කර යා යුතුයි. ස්වාකාරේ ද්වාකාරේ සුඤ්ඤාපේ දුඤ්ඤාපේ. ඒ කියන්නේ ධර්මය අවබෝධ කරගන්නට ඉක්මනින් අවබෝධ කරගන්න පුළුවන් අයත් ඉන්නවා. බහුල වශයෙන් ප්‍රගුණ කරමින් පුරුදු කරගනිමින් පින් රැස් කරගෙන යා හැකි පිරිසක් ඉන්නවා. මේ ඔක්කොම තථාගතයන් වහන්සේ දකින්නවා කියනවා. මඟඵල ලැබීමට භව්‍ය වූ අය ඉන්නවා. මඟඵල ලැබීමට අභව්‍ය වූ අය ඉන්නවා. ඒ අයට භාග්‍යවත් බුදුරජාන් වහන්සේ අනුකම්පාවෙන් ඒ ශ්‍රී සද්ධර්මයේ දේශනා කළා. මඟඵල ලැබිය හැකි අය මඟඵල ලැබීමටපත් කළා. අවශේෂ ප්‍රජාව තමන්ගේ ප්‍රඥාව දියුණු වෙන ආකාරයට, යෝනිසෝ මනසිකාරය දියුණු වෙන ආකාරයට මෙහෙවන්නට උදව් උපකාර කළා ඒ බුදුරජාණන්. පින්වත්නි, ඒ අපගේ ශාස්ත්‍රුන් වහන්සේ. අපේ හිතේ පැහැදීම ඇති කරගන්නට ඕනේ. ඒ උතුම් ශාස්ත්‍රුන් වහන්සේ අපි සරණ ගියා. අපට ඒකාන්තයෙන් මේ බුදුරජාණන් වහන්සේගේ පිළිසරණ, රැකවරණය අපට ලැබෙනවා කියලා අපේ හිතේ ශ්‍රද්ධාවෙන් බුදුරජාණන් වහන්සේ ගැන සිහි කරනකොට අපි බලවත් කුසල ධර්මයක් හිතේ උපද්දවාගෙන තියෙනවා. ඒ වගේම ඥාන විමෝක්ඛ සමාධි සමාපත්තීනං සංකිලේසං වෝධානං වුට්ඨානං යතහ භූතං පජානාති. ධ්‍යාන විමෝක්ෂ පිළිබඳව පළවෙනි ධ්‍යානෙ, දෙවෙනි ධ්‍යානෙ, තුන්වෙනි ධ්‍යානෙ, ඒ වගේම හතරවෙනි ධ්‍යානෙ ආකාසානංචායතන, විඥානංචායතන, ආකින්චඤ්ඤායතන. මේ ආගදී ඒ සියලුම ධ්‍යාන විමෝක්ෂ පිළිබඳව, අෂ්ට සමාපatti පිළිබඳව, තවත් නොඑක ආකාරයෙන් පිළිබඳව ධ්‍යානයන්ගෙන් පිරිහීම, ඒ ධ්‍යානයන් දියුණු කරන ආකාරය, ඒ වගේම ඒ ධ්‍යානයන් පවත්වන ආකාරය පිළිබඳව භාග්‍යතුන් වහන්සේට පරිපූර්ණ අවබෝධයක් තිබුණා. ඒ බවට පත් වෙලායි උන්වහන්සේ ධර්මයේ දේශනා කළේ.
ඊළඟට අනේක විහිතං පුබ්බේ නිවාසං අනුස්සරති. නොඑක ආකාරයේ පෙර ජීවිත දකින්න නුවණ තිබුණා තථාගතයන් වහන්සේට. ඒකම්පි ජාතින් ද්වේපි ජාතියෝ තිස්සෝපි ජාතියෝ. එක ජීවිතයක්. ජීවිත දෙකක්, ජීවිත තුනක්, ඒ වගේම ජීවිත හතරක්. පංචපි ජාතියෝ දසපි ජාතියෝ වීසම්පි ජාතියෝ. 20 30 40. ඒ වගේම 50 100 වශයෙන් ජීවිත ගණනක් අතීත ජීවිත දකින්න හැකියාව තථාගත බුදුරජාණන් වහන්සේට තිබුණා. අනේකේපි සංවට්ට කප්පේ අනේකේපි විවට්ට කප්පේ අනේකේපි සංවට්ට විවට්ට කප්පේ. ඒ ජීවිත නොයේක ආකාරයේ සංවට්ට විවට්ට කප්ප සංවට්ට විවට්ට කප්ප පිළිබඳ කල්පයන් පිළිබඳව ඒ ලෝක පිළිබඳව හොඳට පහසුවෙන්ම මෙනෙහි කරලා දකින්න පුළුවන්කම තියෙන ඕනෑම සත්‍යයකගේ අතීත ජීවිතේ බුදුරජාණන් වහන්සේට පුළුවන්කම තිබුණා ඒ සත්‍යයන් අමුත්‍රාසින් ඒවං නාමෝ මෙයයි යාගේ නම මේ ජීවිතේ. ඒවං ගොත්තෝ මෙයයි ගෝත්‍රයගේ. ඒවං වන්නෝ මේ විදිහට යාගේ වර්ණය හැඩරුව. ඒවං සුඛ දුක්ඛ පටිසංවේදී ඒව මාහාරෝ. මේ වගේ සැප දුක් විඳා මේ වගේ ආහාර තිබුණා. ඒ ආකාරයෙන් උන්වහන්සේට හරි ආකාර වශයෙන් දැකීමේ හැකියාවක් තිබුණා. ඒ වගේම මේ මෙතනින් චුත වෙලා ඒ ජීවිතවලට ගියා. ඒ ජීවිතවල මේ විදිහට අවශ්‍ය වර්ණයේ සැපේ තිබුණා යාට. මේ වගේ නම් තිබුණා කියලා බුදුරජාණන් වහන්සේ දේශනා කළා. ජාතක කතා බලනකොට අපට පේනවා නේද? ඒ ජාතක කතාවල කොච්චර අතීතයක් විස්තර කරනවද? මේ දැක්කා මේ බලන් පේන මේ ළඟ තියෙන දේ වගේම උන්වහන්සේ ඊටාම නිර්වෘල් නිවැරදි අවබෝධයක් තථාගතයන් වහන්සේට තිබුණා. දිබ්බේන චක්කුණා දැන් 9 වෙනි දසාගත බලය දිබ්බේන චක්කුණා විසුද්ධේන අතික්කන්ත මානුසකේන සත්තේ පස්සති. දිවස් නුවණින් උන්වහන්සේ මේ ලෝක සත්වය අධ්‍යා බලනවා. ඒ සියලුම සත්වයන් දිහා බලනවා ලෝක සත්‍ය. ඒ දැකීමේ හැකියාව තිබුණා. එතකොට ඒ සත්වයන් කර්මානුරූපව ඒ තැන්වල උපදිනවා. ඒ වගේම කුසල කර්ම කරලා අකුසල කර්ම කළා සිත කය වචනෙන් කර්ම රැස් කරගෙන ආර්ය උපවාදයන් කරගෙන දුගති ලෝකවල ගිහිලා දුක් විඳිනවා තථාගතයන් වහන්සේ දකිනවා. සිත කය වචනය කියන තුන් දොරින් ඒ පිරිස සත්වයෝ කුසල් ධර්මයන් රැස් කරගෙන සුගති සංඛ්‍යාත ලෝකවල උපත ලැබමින් සැප විඳිනවා තථාගතයන් වහන්සේ දකිනවා. පින්වත්නි එදා සම්මා සම්බුද්ධත්වයේ ලැබෙන මොහොතේදී බෝධි මූලයේදී මේ ලෝක සත්වය පිළිබඳ තථාගතයන් වහන්සේ ඊටා පැහැදිලිව දැක්කා. ඊටා සුවසේම දැක්කා මේව. දැකලා උන්වහන්සේ මේ ලෝක සත්වයන්ගේ ඒ සුගති දුගති ලෝකවල විඳින දුක් දැක්කා. දැකලා කම්පාවක් බවට පත් වුණා. අනේ මේ ලෝක සත්වයාට මේකෙන් නිදහස් වෙන මාර්ගය කියලා දෙන්න ඕනේ කියලා කරුණාව උපදවා ගත්තා. එතකොට ඒ කරුණාව උපදවාගත්තු ඒ බුදුරජාණන් වහන්සේ මේ ලෝකේ ධර්මයේ දේශනා කළේ පින්වත්නි මේ සියලු ඥානයන්ට පත් වෙලායි දේශනා කළේ. ඊළඟට ආසවානං khයා අනාසවානං චේතෝ විමුක්තිං පඤ්ඤා විමුක්තිං ආශ්‍රවශය කරලා අනාශ්‍රව බවට පත් වෙලා චිත්ත විමුක්තියත් ප්‍රඥා විමුක්තියත් ඇති කරගෙන අපගේ සාත්‍රු බුදුරජාණන් වහන්සේ මේ ලෝක වශයෙන්ම දිත්තේව ධම්මේ සයන් අභිඤ්ඤා සච්චිකත්වා මේ ලෝක වශයෙන්ම උන්වහන්සේ ස්වයංභූ ඥාණයෙන් අවබෝධ කරගෙන සාක්ෂාත් කරගෙන වාසය කළා. ඒ බුදුරජාණන් වහන්සේ ගැන යම් කෙනෙක් පැහැදීමක් ඇති කරගත්තොත් අග්ගේ කෝපන පසන්නානං අග්ගෝ විපාකෝ හෝති. අග්‍ර වූ කෙනාගෙන අග්‍ර වූ කෙනා බුදුරජාණන් වහන්සේ ඒ අග්‍ර වූ කෙනාගෙන පැහැදීම ඇති කරගත්තොත් අග්‍ර වූ විපාක ලැබෙනවා. යේ බුද්ධේ පසන්නානං අග්ගෝතේ පසන්නාන. ඒ වගේම යාවතා සත්තා ලෝකේ අපදාවා දීපදාවා මේ ලෝකේ යම්තා පාරහිත සත්වයෝ ඇද්ද දෙපා සහිත සත්වයෝ ඇද්ද සිව්පා සහිත සත්වයෝ ඇද්ද ඒ සියලුම සත්වයන්ට තේසං අග්ගමක්ඛය තථාගතෝ තේසං අග්ගමක්ඛයති ඒ භාග්‍යවත් බුදුරජාණන් වහන්සේ ඒ සියලු දෙනාටම වඩා අග්‍රයි. ආන්න බලන්න ලෝකේ අපි සරණ ගිය උත්තමයන් වහන්සේ පිළිබඳව අග්‍ර වූ ශාස්ත්‍රුන් වහන්සේ නමක් අපි සරණ ගියා කියන කාරණාව අපි සිහි කර ගන්නට ඕනේ. අපේ ජීවිතේට අපි බුදුගුණ සිහි කර කර බුද්ධානුස්සතිය වඩමින් අපේ ජීවිතය අපි
සුවපත් කරගන්නට ඕනේ. ශ්‍රද්ධාව දියුණු කරගන්නට ඕනේ පින්වත්නි. එහෙම දියුණු කරගන්න ශ්‍රද්ධාව අචල ශ්‍රද්ධාවක් බවට පත් වෙනවා. ඒ සක්කාය දිට්ඨි, විචිකිච්ඡා, සීලබ්බත පරාමාස කියන මේ සංයෝන ධර්මයන්ගෙන් තුනක් ප්‍රහාණය කරාම එයා අචල ශ්‍රද්ධාවට පත් වෙනවා. ඒ බුදුරජාණන් වහන්සේ හැර වෙන කෙනෙක් සරණ යන්නේ නැහැ. දැන් බලන්න මේ ලෝක වශයෙන් අපි යම් යම් පුණ්‍ය කර්මයන් කරනකොට බුද්ධානුස්සතිය කරනකොට මඟඵල ලැබලා නැත්නම් එයාට හිතෙනවා මම නම් ආය භවයෙන් භවයට බුදුරජාණන් වහන්සේම තමයි සරණ යන්නේ කියලා. හැබැයි එයා සෝතාපන්න බවට පත් වෙලා නැත්තම් මේ ජීවිතයේදී එයා සතුටින් ප්‍රීතියෙන් කොච්චර පින්දහම් රැස් කරගෙන හිටියත් සංසාරේදී යාට වරදින්න පුළුවන්කම තියෙනවා. නිවන කරා යන්න අපේක්ෂාවෙන් හිටියත් යාට වරදින්න පුළුවන් මේ සිත කය වචනේ දූෂිත වීමෙන්. සිත කය වචනේ දූෂිත වන මේ ලෝක වශයෙන් රැස් කරගත්තු පින නිසා යාට පුණ්‍ය විපාකයක් වශයෙන් දෙවියන් අතර බොහෝ සැපසේ ඉන්න පුළුවන්. නමුත් ඒ පින ඉවර වෙන යම් දවසක් එනවා. බොහෝ කාලයක් වෙන්න පුළුවන්, සංවට්ට කල්ප විවට්ට කල්පයක් වෙන්න පුළුවන්. ඒ කල්ප හරි ගෙවලා යාගේ පුණ්‍ය සංස්කාරය ඉවර වුණාම නැවතත් එයා තුල අපුඤ්ඤාභි සංස්කාර තියෙනවනේ. ඒවා ඉදිරිපත් වෙනවා කර්ම විපාක දෙන්න. අපරාපරිය වේදනීය වශයෙන් කර්ම විපාක ඇවිත් එයාට බොහෝම දුක්ඛිත උපතක් කරා යන්න පුළුවන් බඹලෝකයේ කෙනාට. ඒ නිසා පින්වත්නි හොඳට බුද්ධානුස්සතිය වඩමින් නිවන සාක්ෂාත් කරගන්න වෙරවීරිය දරමින් අකුසලයේ බැහැර කරමින් කුසලයේ උපද්දවා ගනිමින් ඒකායන වීරියකින් යන්න ඕනි ගමනක් තමයි බුදුරජාණන් වහන්සේගේ ශ්‍රාවකයෝ වන්නේ. ඒ නිසා අපි හැම දිනාටම ඒ බුදුරජාණන් වහන්සේව සරණ යන්නට දැන් අවස්ථාව තියෙනවා. අන්‍යෝ ශාස්ත්‍රවරුන් පිටුපස්සෙන් යමින් පෘථග්ජන ලෝකයේ කැරකි සතර අපායන් වලට වැටෙමින් යනවට වඩා උතුම් වූ බුදු කෙනෙක් ලෝකයට පහළ වෙලා ඉන්න බව දැන ඒ බුදුරජාණන් වහන්සේ ධර්මයේ දේශනා කරලා තියෙනවා. ඒ ධර්මයේ පිරිසුදු බව දැනම අප්‍රමාදී නොවි ප්‍රමාදයට පත් වෙලා ඉන්නවා කියන එක පින්වත්නි. ඒ තරම් පාඩුවක්, ඒ තරම් අලාභයක් මනුස්ස ලෝකයේ උපන් කෙනෙකුට නැහැ. ඒ නිසා පින්වත්නි අපි හැමදෙනාම ඒ බුදුරජාණන් වහන්සේ සරණ යා යුතුමයි. ඒ ශ්‍රී සද්ධර්මයේ සරණ යා යුතුමයි. ආර්ය මහා සංඝරත්නයේ සරණ යා යුතුමයි. ඒ සරණ යාමක් නැතුව, ඒ බුදුරජාණන් වහන්සේගේ පිළිසරණ නැතුව නිවන් මාගේ යෑමක් නැහැ. ඒ වගේම සීලයක් පිළිබඳව නිවැරදිව සීලයක් රැක ගැනීම පුළුවන් කමක් නැහැ. සමාධියක් දියුණු කර ගැනීම හැකියාවක් නැහැ. ප්‍රඥාවක් දියුණු කර ගැනීම හැකියාවක් නැහැ. පින් රැස් කර ගැනීමක් නැහැ. ඒ නිසා පින්වත්නි සම්මා සම්බුදුරජාණන් වහන්සේව සරණ යාම කියන්නේ ලෝකයේ උතුම්ම දෙයක්. ඒ උතුම්ම දෙයට පිහිට පිළිසරණ වෙන උතුම් ධර්ම දේශනාවක්, උතුම් ධර්ම කරුණු තමයි අද අපි දේශනා කළේ, ඔබ ශ්‍රවණය කළේ. ඒ නිසා මේ දේශනාමය වශයෙන් මේ රැස් කරගත්තා වූ සියලු පුණ්‍ය ධර්මය අපි සියලුම දිනාට කිසි කරදරයක් බාධාවක් නැතුව සුවසේම පුණ්‍ය ධර්මයන් රැස් කරගෙන බුද්ධානුස්සතිය වඩමින්, ධම්මානුස්සතිය වඩමින්, සංඝානුස්සතිය වඩමින්, සීලානුස්සතිය වඩමින් තවත් බණ භාවනා දියුණු කරගනිමින් ගෞතම බුදු ශාසනයේදීම උතුම් චතුරාර්ය සත්‍ය ධර්මය අවබෝධ කරගන්නට, සංසාර දුකින් අත මිදෙන්නටම මේ සියලු පින ඒකාන්තයෙන්ම හේතු වේවා, උපකාර වේවා කියලා සාදු කියමු. සාදු සාදු සාදු. පින්වත්නි අද දින සම්පසාදනී සදහම් දේශනාව සඳහා අනුග්‍රහය දක්වන්නේ ශ්‍රද්ධා මාසික ධර්ම දාන සමාජිකත්වයේ දරන නොම්බර 60 ජයසූරිය පටුමග හපුගොඩ කඳාන යන නිවසේ පදිංචි 2022 පෙබරවාරි මාස 5 වෙනි දින උපන් දිනයේ සමරන පින්වත් චන්දිමා සංජීවනී කුරුවිට දියණිය, ඒ වගේම ඥාතීන් පිරිස එකතු වෙලා. එතකොට මේ චන්දිමා සංජීවනී කුරුවිට දියණිය වගේ මේ ඥාති පිරිස අරමුණු වශයෙන් සඳහන් කරනවා
2022 පෙබරවාරි මාසේ 5 වෙනි දින උපන්දිනයේ සමරන ඒ පින්වත් චන්දිමා සංජීවනී කුරුවිට දියණියට නිරතුරු උතුම් කලන මිතුරු ඇසුර ලැබීම පිණිස මේ පින හේතු වේවා කියන උතුම් අදහස. උතුම් චතුරාර්ය සත්‍ය ධර්මය අවබෝධයේ පිණිස මේ සියලු පින් ඒකාන්තයෙන්ම හේතුපකාර වේවා කියන ඒ පුණ්‍යවන්ත සිතුවිල්ල පෙරදරි කරගන්නවා. ඒ වගේම මේ රැස් කරගත්තා වූ සියලු පුණ්‍ය ධර්මයන් සියලු දෙවියන්ට මේ පින් අපි අනුමෝදන් කරමු. අනුමෝදන් වෙත්වා. සියලු දෙවියෝ සැපයෙන් සැපයටපත් වෙත්වා. පිනෙන් සතුටුන සියලු දෙවියෝ ගෞතම බුදුසසුන ආරක්ෂා කරත්වා. උතුම් ධර්මාභෝධය ලබත්වා කියලා සාදු කියන්නේ. ඒ වගේම කල්‍යාණ මිත්‍ර පින්වත් ලොකු ස්වාමින් වහන්සේට මේ සියලු පින් අනුමෝදන් කරමු. අනුමෝදන් වෙත්වා. පින්වත් ලොකු ස්වාමින් වහන්සේටත් සුවසේම උතුම් ධර්මාභෝධය ලබන්න වාසනාව උදා වේවා. ඒ වගේම සංජීවනී චන්දිමා සංජීවනී දියණියගේ නමින් 2021 ඔක්තෝබර් මාසයේ 4 වෙනි දින කොරෝනා වෛරසයේ හේතුවෙන් මේ පරලෝකීය ආදරණීය පියාණන්ට අපි මේ පින අනුමෝදන් කරමු. ඒ වගේම 2020 මැයි 8 වෙනි දින මිය ගිය මාළනී කුරුවිට නැන්දනියට මේ පින් අපි අනුමෝදන් කරමු. අනුමෝදන් වෙත්වා. හදිසි අනතුරකින් මේ පරලෝකීය වික්‍රමරත්න මහත්මයාට මේ පින් අපි අනුමෝදන් කරමු. අනුමෝදන් වෙත්වා. ඒ වගේම දායකත්වයේ දරූ පින්වතුන් නමින් නන් අයුරින් උදව් උපකාර කළ පින්වතුන් නමින් අනන්ත සසර පුරා ඒ හැම දිනා නමින් මේ පරලෝකීය සියලු ඥාතීන්ට හිතවතුන්ට මේ පින් අපි අනුමෝදන් කරමු. අනුමෝදන් වෙත්වා. ඒ හැම දිනාගේ පරලොව ජීවිත සැපවත් වෙත්වා, සුවපත් වෙත්වා, වහවහා සංසාර දුකින් අත මිදේවා කියලා සාදු කියනවා. ඒ වගේම චන්දිමා සංජීවනී කුරුවිට දියණියගේ සුජීවත්ව සිටින මෑණියන්ට සහ එම මෑණියන්ගේ පවුලේ සියලුම ඥාතීන්ට නිදුක් නිරෝගී සුවපත් භාවය සැලසේවා. ඒ වගේම චාරුත සිරිරංග කුරුවිට සහ වාසනා ජයරත්න යන දෙපළට දරුවන් දෙදෙනාට ඒ වගේම 2022 පෙබරවාරි මාසයේ 7 වෙනි දින උපන්දිනයේ සමරන ඒ පින්වත් චාමික පුතාට එම මෑණියන්ට සොහොයුරාටත් නිදුක් නිරෝගී සුවපත් භාවය අත් වේවා. දීර්ඝායු සම්පත් සැලසේවා. ඒ වගේම සියලුම දෙනාට නිරතුරු උතුම් කලණ මිතුර ඇසුර ලැබීම පිණිස උතුම් චතුරාර්ය සත්‍ය ධර්මය අවබෝධ කර ගැනීම පිණිස මේ සියලු පින් ඒකාන්තයෙන්ම හේතු වේවා, උපකාර වේවා කියන අදහසින් සාදු කියන්නේ. දායකත්වයේ දරූ පින්වතුන්ට එම පවුල්වල සියලු දෙනාට නන් අයුරින් උදව් උපකාර කළ පින්වතුන්ට උතුම් චතුරාර්ය සත්‍ය ධර්මය අවබෝධ කර ගැනීම පිණිස මේ පින හේතු උපකාර වේවා. ඒ වගේම මහමෙවුනා වාසී සියලු පින්වත් ස්වාමින් වහන්සේලාට ඒ වගේම ගෞතම බුදුසසුනේ පිළිවෙත් පුරන සියලුම පින්වත් ස්වාමින් වහන්සේලාටත් අනගාരികා මෑණිවරුන් වහන්සේලාට පැවිදි අපේක්ෂක සියලු දූ පුතුන්ට ශ්‍රද්ධා කාර්ය මණ්ඩලයේ සියලුම දෙනාටත් මේ සියලු පින් අනුමෝදන් කරමු. අනුමෝදන් වෙත්වා. ශ්‍රද්ධා මාසික ධර්ම දාන සමාජිකත්වයේ දරණ ඒ සමාජිකයන්ට උතුම් චතුරාර්ය සත්‍ය ධර්මය අවබෝධ වීම පිණිසත් මේ සියලු පින් හේතුපකාර වේවා. අප සෑම සියලු දිනාටම ගෞතම බුදු සසුනේ උතුම් චතුරාර්ය සත්‍ය ධර්මය අවබෝධ කරගන්න වාසනාව උදා වේවා. සාදු සාදු සාදු. හැම දිනාටම තෙරුවන් සරණයි. නමෝ බුද්ධාය. මෙවැනි වටිනා ධර්ම දේශනා ශ්‍රවණය කිරීමට ශ්‍රද්ධා ඩේලි YouTube චැනලය සබ්ස්ක්‍රයිබ් කරන්න.